මැවුම් කරුවානෝ අපට කර ඇති විනාශය තිබඳුද ලෝකේ ජීවත් වන විවිධාකාර මිනිස්සු මැවුම් කරුවානන්ට කරන චෝදනා ගැරහීම් නින්දා අවමාන වෙන කොයි කාලයකටත් වඩා දැන් වැඩි වෙලා තියෙන බව අපිට දකින්න පුළුවන්. මෙතරම් විශාල විශ්වයකුත් ඒකේ අන්තර්ගත වෙලා පවතින සියලුම දේ සැලසුම් කරලා නිර්මාණය කරපු මැවුම් කරුවෙක් නිශ්චිතවම ඉන්නවා කියලා යම් පිරිසක් කියනකොට ඊට විරුද්ධ පිරිසක් ඉන්නවා මේ මතය දරන අයට පරුෂ විදිහට බැනදොඩමින් එදරින් නවතින්නේ නැතිව මේ මැවුම් කරුවාට අගෞරව කරන්නට ආශාවක්. මැවුම් කරුවෙක් නැහැ කියලා කියන කෙනාට වගේම මැවුම් කරුවෙක් ඉන්නවා කියන කෙනාට සමාන නිදහස් කැමැත්තක් තියෙනවා. මැවුම් කරුවෙක් ගැන විශේෂයෙන්ම සඳහන් කරන බලවත්ම ග්‍රන්ථය තමයි සුද්ධ බයිබලය. විවිධ පිටපත් කරන් අතින් ලියවී තිබුණත් සුද්ධ බයිබලය සුද්ධාත්මානුභාවයෙන් ලියවුණු දේව වචනේ බවයි සෑම තිදෙනෙකුම විශ්වාස කරන්නේ. සුද්ධ බයිබලය කියන්නේ පරිසමාප්ත පොතක් කියලා අපිට පිළිගන්න වෙන්නේ ඒකේ සියල්ලේ ආරම්භය ගැන වර්තමානයේ ගැන සියල්ලේ අවසානය ගැන පැහැදිලි විස්තර දීලා තියෙන නිසායි. සුද්ධ බයිබලයේ ආරම්භක පොත් මෝසෙස් තුමා අතින් ලියවිලා තියෙන අතර අවසාන පොත ලියවිලා තියෙන්නේ යොහන් තුමා අතින්. මෝසෙස් තුමා මේ ලෝකේ ජීවත් වෙලා තියෙන්නේ දැනට අවුරුදු 3500කට විතර ඉස්සර. ඒ නිසා සමහර තර්ක කරනවා කොහොමද මෝසෙස් තුමා අවුරුදු දහස් හෝ ලක්ෂ ගණනක් පැරණි විශ්වයේ හා ලෝකයේ ආරම්භය ගැන ලිව්වේ කියලා. ඒ වගේම යොහන් තුමා ජීවත් වුණේ දැනට අවුරුදු 2000කට විතර ඉස්සර. ඒ නිසා ඒ වගේම සමහර තර්ක කරනවා එයා කොහොමද මේ ලෝකයේ අවසානය ගැන ලිව්වේ කියලා. මේ හැමදේම අතරේ සුද්ධ බයිබලයේ සාක්ෂි දරනවා මේ මුළු ලියවිල්ලේ කර්තෘවරයාම සුද්ධාත්මයන් වහන්සේ බවත් මේ ලේඛකයෝ ඒවා පිටපත් කරුවේ සුද්ධාත්ම ආනුභාවයෙන් බවත්. මේ සුද්ධාත්මයන් කියන්නේ කවුද? ඒ තමයි දෙවියන් වහන්සේ නැමැති සුද්ධ ත්‍රිත්වයේ තුන්වන තැන වහන්සේ. මේ අසහාය විශ්වය ස්වර්ග ලෝක සියල්ලත් එහි ඇති පෙනෙන නොපෙනෙන සියල්ලත් සැලසුම් කරලා මෞතු අසහාය මෙවුම් කරුවා වන දෙවියන් වහන්සේලා තුන්දෙනෙකුගෙන් සමන්විතයි. පළමු තැනන් වහන්සේ කියන්නේ පියාණන් වහන්සේ නැමැති දෙවියන් වහන්සේ. දෙවෙනි තැනන් වහන්සේ කියන්නේ වචනයන් වහන්සේ නම් වූ ජේසුස් වහන්සේ. තුන්වන තැනන් වහන්සේ කියන්නේ ආත්මයන් වහන්සේ. මිනිස් මනසට බුද්ධියට ගෝචර නොවන අභිරහසක් මේ තුල ගැබ් වෙලා තියෙනවා. හැබැයි අපි කල්පනා කරලා බැලුවොත් මුළු මහත් විශ්වයත් එහි ඇති සියල්ලත් මහා අභිරහසක් බව කාටවත් රහසක් නෙවෙයි. එතකොට මේ විශ්ව මේ තරම් සූක්ෂම ආකාරයට ක්‍රියාත්මක වෙමින් පවතින තත්ත්වයේ අභිරහස පැත්තක තියලා සුද්ධෝත්ත්‍ය අභිරහස ගැන විතරක් කතා කරලා නොසලකා හැරීම වරදක්. අපි බලමු කාලය ගැන. කාලය කියන්නේ ඒකත්වයක්. නමුත් ඒකේ අන්තර්ගත ත්‍රිත්වය අතීතයේ වර්තමානයේ සහ අනාගතයේ බව රහසක් නෙවෙයි. ඒ වගේම මේ ත්‍රිත්වය ඒකත්වයක් වීමත් අභිරහසක් නෙවෙයි. අපි සමහර විට හිතනවා අතීතයේ ඉවරයි අනාගතය ඇවිත් නැහැ. ඒ නිසා සියල්ල වර්තමානයේ විතරයි කියලා. ඒත් ඒක වැරදි අවබෝධයක්. අපි මේ වාක්‍ය දිහා සරලව බලමු. මම ඊ අතනී පුණු නිසා අද නිමාඩුවෙන් ඉඳලා බේත් අරගෙන හිට වැඩට යනවා. ඒකේ කාල ත්‍රිත්වයම ඇතුළත්. හොඳින් බැලුවොත් හැමදාටම අපි කාල ත්‍රිත්වයත් එක්කම සම්බන්ධයි. අපි මෙලොවෙන් සමවරගෙන ගිය කෙනෙක් ගැන කතා කරමු. අද මෙයා මැරිලා වුණාට අතීතයේ කරපු සියලුම දේවල් ප්‍රතිඵල අනුව සූක්ෂම ශරීරයෙන් නැතිනම් ඇස්ට්‍රල් බොඩි මගින් නියම දැනට ගිහින් ඇති. අපි හැමෝම ත්‍රිත්වයේ විභේදයෙන් කාලයේ ඒකත්වයට යටත්. අපි කතා කරපු සුද්ධාත්මයන් වහන්සේ මනුෂ්‍යව ප්‍රබෝධවත් කරන්නට ලෝකයට එවන බවට දීපු උත්සාහන ජේසුස් වහන්සේගේ සාක්ෂිය තත්ත්වය දැක්වෙන සුද්ධ බයිබලයේ අපොස්තලුන්ගේ ක්‍රියාපොතේ හැබැයි ඉතිහාසය තුලින් අපිට හොඳටම තේරෙනවා. ඒ විදිහට මෝසෙස් තුමාගේ ක්‍රියාකාරීත්වය තුළ, යොහන් තුමාගේ ක්‍රියාකාරීත්වය තුළ සුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රබෝධවත් කරවීම ප්‍රවේලිකාවක් නෙවෙයි. මෝසෙස් තුමා තමාට පෙර පැවති ඉතිහාසය ලිව්වේ, යොහන් තුමා තමාට පසු වෙන අවසානයේ ඉතිහාසය ලිව්වේ දෙවියන් වහන්සේ උන්ට පෙන්වපු චිත්‍රපටි හෝ වීඩියෝ තාක්ෂණයේ ලෙස පෙන්වා දුන් විස්තර වලට අනුකූලවයි.
මේ නිසා තමයි උත්පත්ති පොත වගේම එළිදරව් පොතත් සාමාන්‍ය පොතක් වගේ කියවලා පමණ යම් සිදුවීම් වල විග්‍රහයකින් තොරව තේරුම් ගැනීම අපහසු බවක් දැනෙන්නේ. එළිදරව් පොතේ බොහෝ දේවල් දැක්වෙන්නේ සංකේත මගින්. කරුණු තේරා බේරා ගැනීම සඳහා පළමුව ඒ සංකේත තෝරා බේරා ගත යුතු තියෙනවා. චිත්‍රපටි බලමින් මෝසෙස්තුමා ලියපු උත්පත්ති පොතේ පවතින මහා ජලගැල්ම සහ නෝවාගේ නැව ගැන සමහර චෝදනා කරනවා. නමුත් ඒ නැව සහතිකවම පැවතු දෙයක් බවට අද පර්යේෂකයන් විසින් ඔප්පු කරගෙන තියෙනවා. ඒ ගැන විස්තර අන්තර්ජාලය හරහා දැනගන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. සුදු බයිබලයට විරුද්ධ අදහස් දරන ඇතැම් අය මැවුම්කරුවන්ට චෝදනා කරනවා උන්වහන්සේ ප්‍රාණඝාතකයෙක් කියලා. ඒ අය සුදු බයිබලයේ අන්තර්ගතය හොයා බලලා නැති එක ගැන මම හුඟක් කනගාටු වෙනවා. සුදු බයිබලයේ පළමු පරිච්ඡේදය පුරාවට ලියවිලා තියෙන්නේ වර්තමාන මනුෂ්‍යත්වයේ අවුරුදු 6-7000ක ඉතිහාසයේ නොව ඊට වඩා එහා යන අවුරුදු ලක්ෂ ගණනක ඉතිහාසයක් බව ඔවුන් තේරුම් නොගැනීම මහා වරදක්. අවුරුදු 3500කට වඩා පැරණි ලියවිල්ලක භාෂාමය ප්‍රභේදයන් තේරුම් නොගෙන හෙබ්‍රේව භාෂාවෙන් ලියවුණු යෝන් නම් වූ වචනේ දිනේ වශයෙන් පරිවර්තනය කිරීමෙන් මහා අවුලක් සිදු වෙලා තියෙනවා. අපි දන්නවා සිංහල භාෂාවෙන් කොළේ යන වචනය ගහක කොළයක් හැටියටත් පොතක පත්තරයක කොළයක් හැටියටත් තේරුම් ගන්නට පුළුවන්. දීඝවිතනේ අස්වැන්න නෙලලා සමතක සම්දක් ලෙසින් ගුවන් එකතු කළාම ඒ හඳුන්වන්නේ කොළේ හැටියටයි. මේ වචනේ ප්‍රභේදයේ අපේ රටේ මිනිමරුක සාක්ෂියක විශ්වසනීයත්වයට මහා බලපෑමක් පවා ඇති කරලා තියෙනවා. දිනේ නම් වූ උත්පත්ති පොතේ වචනයක් අවබෝධ කරගත යුතු තත්වයකයි පවතින්නේ. මගේ වයස අවුරුදු 80ක් කියලා ගණනය කරලා මම මගේ ජීවිත කතාව ඔබට කියන්න පටන් ගත්තොත් ඒක පරිසමාප්ත විදිහට කියන්න අවුරුදු 80ක් ගත වෙනවාමයි. ඒ නිසා මම මගේ ජීවිත කතාව ඔබට කියන්නේ පැය 3-4කින් ලක්ෂයකට දශම ගණනකින් සාරාංශ කරලා බව අපි දැනගත යුතුයි. ඒ කාලේ හෙබ්‍රේව බසින් ලියවුණු උත්පත්ති පොතේ සඳහන් කරලා තියෙන්නේ ඉතාම සුළු සාරාංශයක් විතරයි. ඒ වගේම අතිශයින්ම වැදගත් විස්තර පමණක්ම අන්තර්ගත බවත් තේරුම් ගත යුතු තියෙනවා. වර්තමාන ලෝකයේ පවතින වනාන්තර කුෂිවගාවන් සත්ත්ව සංහතිය සහ මිනිස් සංහතිය පිළිබඳ විස්තර සුබ බයිබලයේ දැක්වෙන දෙවන පරිච්ඡේදයේ 4 වන පදයේ ඉඳලා ඉදිරියටයි. තවත් විදිහකට කිව්වොත් සුබ බයිබලයේ පළමු පරිච්ඡේදයේ වගන්ති 31 සමග දෙවන පරිච්ඡේදයේ මුල් පද 3ක් අයිති වෙන්නේ මහා අයිස් යුගයට පෙර පැවතියා වූ ලෝකයටයි. මෙම උත්පත්ති පොතේ පළමු සහ දෙවන පරිච්ඡේද අනුව හොඳින්ම පැහැදිලි වෙනවා. මැවුම්කරුවන් කුෂිවගාවන් සත්ත්ව සංහතිය සහ මිනිස් සංහතිය දෙවරක් මවලා ඇති බව. මේ විදිහට දෙවරක් මවන්නට සිදුුනේ ඇයි? සාරාංශගත කරලා තියෙන විස්තර අනුව බුද්ධිමත් මිනිසයා විසින් ඒ ප්‍රහේලිකාව විසඳාගත යුතුව තියෙනවා. මේ ලෝකයේ විද්‍යාවේ දියුණුවට ගිය මිනිසයා නානාවිධ පරීක්ෂණ කරලා තමයි මේ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. එතකොට ඇයි අපි මේ දේව වචනේ ඉතා පැහැදිලි ලෙස අවබෝධ වෙන දෙවරක් මේ ක්‍රියාවලිය තේරුම් ගැනීමට පරීක්ෂණ කරන්නේ? මේ තරම් සූක්ෂම විදියට සියල්ල නිර්මාණය කරලා තියෙන අසහාය මැවුම්කරුවාව ගැරහීමට ලක් කරන්න පෙර අපි සුවිශේෂී බලයේ ප්‍රතිලාභ සියල්ල ලබන නිසාවත් තේරුම් ගත යුතු බවයි මගේ හැඟීම. මම ඇසුවා සමහර චෝදනා කරනවා මැවුම්කරුවානෝ ප්‍රාණඝාතකයෙකු බවත් එතුමා ප්‍රාණඝාතන ගැන සතුටු වෙන තත්වයක සිටින බවත්. අපි හොඳින් බලමු පළමුවර මැවීමේදී මැවුම්කරුවා ස්වභාව ධර්මයේ තුල කිසිදු ප්‍රාණඝාතනයක් නොවන පරිද්දෙන් සකසා තිබුණු උන්වහන්සේගේ මැවීමේ ක්‍රියාවලිය කෙතරම් ශ්‍රේෂ්ඨද කියලා. උත්පත්ති පොතේ පළමු පරිච්ඡේදයේ 29 වන පදයේ කියන්නේ මුළු පොළොතලේ දහන්නේ දරන සීල් පැටැටිද බීජ සහිත ඵල දරන සීල් ගත්ද නුඹලාගේ ආහාරය පිණිස වේවායි කියලා. 30 වන පදයේ කියන්නේ ඒත් පොළවේ සීල් වනසතුන්ටද අහසේ පක්ෂීන්ටද උරගයන්ටද සීල් ජීවමාන සතුන්ටද ආහාර පිණිස නිල් පලා දෙමි කියලා. මේ පද දෙකෙන් හොඳටම පැහැදිලි කිසිම සත්‍යයක් මාංශ භක්ෂකයෙක් හැටියට උන්වහන්සේ මැව්වේ නැහැයි කියලා. මෙන්න මෙතන ඉඳලා තමයි අපි
ප්‍රඥාවේ උපකාරය ලබා ගත යුතු තියෙනවා. ප්‍රාණඝාතනයේ වගේම මාංශ භක්ෂක බව මිනිස් සංහතියට සත්ත්ව සංහතියට උරුම වෙන්නේ දෙවනවර මැවීමේ කතන්දරයෙන් පසුවයි. එතකොට පළමු මැවීමේ කතන්දරය අවසන් වුණේ කොයි අවස්ථාවේදීද? මැවුම්කරුවානෝ මිනිසයන්ට ප්‍රඥාවක් දුන්නේ හමස් පෙට්ටිය දාලා හංගලා කපටිකම පැලඳ ගන්න නොවේ. මොහොතකට මම ඔබව තවත් කාරණාවකට යොමු කරවන්න කැමතියි. මැවුම්කරුවානන්ගේ පළමු මැවීමේ කතන්දරයේ පැවති ස්වභාවයට යලිත් වරක් මේ දෙවන මැවීමේ ස්වභාවයක් රැගෙන යන බවට සුද්ධ බයිබලයේම සාක්ෂි දීලා තියෙනවා. දාවිද්ගේ රාජාංශයෙන් දිවි වෙන සමිඳුන්ගේ ආත්මානුභාවය ඇති කුමරුවානන්ගේ පාලන කාලයේදී ඇතිවීමට නියමිත ස්වභාවයේ ඊසායා දිවිසුරයාගේ පොතේ 11 වන පරිච්ඡේදයේ 5 වන පදයේ සිට 8 වන පදය දක්වා පැහැදිලි කරලා තියෙන විදිහට යුක්තියතුමාණන්ගේ ඉඟපටියද විශ්වාසකම බඳපටියද වන්නත් මුර්ඛයා බැටළුවා සමග වාසය කරන්නේ දිවියා එළුපැටවා සමග ලගින්නේ සිංහ පැටියාද බහු පැටියාද එකට කෑම කන්නෝය කුඩා දරුවෙක් ගෙට ගෙන යන්නේ එළදෙන හා වලසා එක්ව කන කන්නෝය උන්ගේ පැටව් එකට ලගින්නෝය සිංහ හරකාමෙන් කිදුරු කන්නේ කිරිදරුවා නාගයාගේ සුබද පිට සෙල්ලම් කරන්නේ සිහිති දරුවා පොළගාගේ ගුල පිට අත තබන්නේ මේ ස්වභාවය ඇති වෙන්නට නියමිතව ඇත්තේ එළිදරව් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ දැක්වෙන ඔහු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජකයෝව උන්වහන්සේ හා සමග අවුරුදු 10ක් රජකම් කරන්නෝය යන අනාවැකීට අදාළ කාලයේදී මෙන්න මේ ස්වභාවය තමයි සුදු බයිබලයේ උත්පත්ති පොතේ පළමු පරිච්ඡේදයේ පුරා දැක්වෙන කාලයේ පැවතීමින් තිබුණේ. මේ කාලයේදී මැවුම්කරුවානෝ සියලුම මැවිලි කෙරෙහි ප්‍රතිස්ථාපනය කරලා තිබුණේ ආදරය විතරයි. යම් කිසි මැවිල්ලක් උන්වහන්සේගේ සැලසුමට විරුද්ධව අභියෝගයක් කරමින් විනාශයක් කළොත් එහි ප්‍රතිවිපාක මෙන්න මේ විදිහට සිදු වෙනවා කියලා උන්වහන්සේ සකස් කරලා තිබුණේම නැහැ. එහෙම සකස් කළා නම් උන්වහන්සේ ආදරේ නොවේ. ආදරේ නිතරම පාරිශුද්ධයි. ඒ පාරිශුද්ධ බව කෙලසන්න උන්වහන්සේ මොනවත් කළේ නැහැ. උන්වහන්සේ යුග 6ක් පුරා මේ විශ්ව මැවීමට කටයුතු කළා. වඳුරාගෙන් මිනිසා ආරම්භ වුණා කියන පරිණාමයට වඩා උත්කෘෂ්ඨ වූ පරිණාමයකින් තමයි මැවුම්කරුවානෝ සමාජයේ සියලු කටයුතු විකාශනය කෙරුවේ. මැවුම්කරුවා සෑම මිනිසෙකුගේම ජීවිත ක්‍රමය තුළ උන්වහන්සේගේ පරිණාම ක්‍රියාවලිය ඉතාම ලස්සනට ප්‍රදර්ශනය කරලා තියෙනවා. අපි තරුණයෙක් සහ තරුණියක් දැස බලමු. ඔවුන් දෙදෙනා අතර තියෙන හිස් බව. ඒ ඔවුන් දෙදෙනා ආශාවක් උතර බැඳෙන ආදරයක් තුළ එක්වුණොත් දෙදෙනා තුලින් බීජන මැවුම්කරුවාගේ සැලැස්මේ ස්වභාවය ජය ගන්නවමින් ස්ත්‍රී ගර්භාෂය තුළ බීජයක් හට ගන්නවා. කිසිවක් නැති අවකාශය තුළ මැවුම්කරුවා විශ්ව නිර්මාණය කළ බව අපිට තේරුම් ගන්නට දීපු පැහැදිලි සාක්ෂියක් තමයි ඒක. ගර්භාෂය තුළ ඇති ජලය පිරුණු ස්වභාවයක බීජය වැඩිමින් බිරිඳෙක් හැදෙන්නේ පළමු ජීවී ජලය තුළ බිහි වූ බවට සුදු බයිබලයේ ඇති මැවුම්කරුවාගේ සාක්ෂිය සාතික කරනවා. උපත ලැබපු බිරිඳා තනිවම තම කටයුතු කරගන්නට නොහැකි බව පෙන්වීමෙන් සාක්ෂි දරන්නේ මැවුම්කරුවාගේ උපකාරයෙන් තොරව ඔහුට කිසිවක් කළ නොහැකි බවයි. බිරිඳා පළමුව ගමන් කරන්න පටන් ගන්නේ බඩගාමින්. එමගින් සාක්ෂි දරන්නේ පොළොවේ පළමු ජීවීන් පරිණාමය තුළින් මැවුම්කරුවා සකස් කළේ පොළොවේ බඩගාමින් යන ආකාරයට බවයි. ඊළඟට දරුවා සිව්පාදයෙන් ගමන් කරන තත්ත්වයෙන් පෙන්වීම කරන්නේ මැවුම්කරුවානෝ ඊළඟට පොළොව මත සිව්පාවුන් මවන්නට කටයුතු කරපු බවයි. අවසානයේදී දරුවා දෙපයින් ගමන් කරන තත්ත්වයෙන් පෙන්වීම කරන්නේ මැවුම්කරුවාගේ පරිණාම ක්‍රියාවලිය මිනිසාව මවන ලැබුණු විස්තරයයි. මේ සියලු විස්තර සුදු බයිබලයේ පළමු පරිච්ඡේදයේ පළමු මැවිල්ල යටතේ පිළිඹු වෙන බව අපිට හොඳටම පැහැදිලියි. පළමු මැවිල්ලේදී දෙවියන් වහන්සේ අහස පොළව ඉරාඳ තාරකා සියල්ලක්ම වචනේ නන කරලා මව්කුලෙකින් කුසි වගාවන් සත්ත්ව සංගති සහ මනුෂ්‍ය සංගති නැවුවේ උන්වහන්සේගේ වචනේ. ඒ වගේම පළමු මැවිල්ලේදී උන්වහන්සේ මනුෂ්‍යව නැවුවේ කුසි වගාවන් සහ සත්ත්ව සංගතයෙන් මවා නිමකලාට පසුවයි. නමුත් දෙවෙනි මැවිල්ලේදී දෙවියන් වහන්සේ මනුෂ්‍යව මවන්නේ කුසි වගාවන් වලට
සත්ව සංහතියටත් පෙරදී බව හොඳ පැහැදිලිව දැක්වෙනවා. ඒ වගේම පළමු මැවිල්ලේදී වචනයෙන් මනුෂ්‍යව මවපු මැවුම් කරුවා දෙවෙනි මැවිල්ලේදී මවන්නේ අතින් සාදා නිම කිරීම නම් වූ ක්‍රියාව මුල් කරගෙන. ඊට පස්සේ තමයි කුසි වගාවන් දැක්වෙන ඒදන් වෙන හදපු බවත් පොළවෙන් එහි සියලු වගාවන් හටගන්නට සැලසූ බවත් දක්වලා තියෙනවා. පසුව මැවුම් කරුවන් සත්ව සංහතිය මවලා ඒ සතුන්ට මිනිසා දෙන හැඳින්වීමේ නාම බලන්න කටයුතු කරපු බවත් ඒ සතුන්ව පොළවේ පසින් නිර්මාණය කරපු බවත් දක්වලා තියෙනවා. පළමු මැවිල්ලේදී සත්ව සංහතිය හෝ මනුෂ්‍යව පොළවේ පසින් මවපු බව කියවෙන්නේ නැහැ. වචනේ අනින් පමණක් බවයි දැක්වෙන්නේ. මේ සියල්ල අනුව අපට ගම්ම වෙනවා කිසියම් හෝ හේතුවක් මත පළමු මැවිල්ල තහමුලින්ම විනාශයටපත් වූ බව. හැබැයි මේ විනාශය සිදු වෙලා තියෙන්නේ කුෂි වගාවන් සත්ව සංහතිය සහ මනුෂ්‍ය සංහතිය පිළිබඳව විතරයි. මනුෂ්‍ය පරිශකයන්ගේ ප්‍රඥාව මෙහෙवला ලබාගෙන ඇති තොරතුරු අනුව මේ ලෝකේ ජීවි සියල්ල වන ගහකොළ සතුන් හා මනුෂ්‍යයන් දැනට මහා කාලයකට පෙර හිටි හැටියෙම සැලින් විනාශ වෙලා පූර්ණ අයිස් විදන තත්වයකට ලෝකයේ පත් වුණා කියලා හොයාගෙන තියෙනවා. උත්පත්ති පොතේ දැක්වෙන විස්තර වලට අනුව මනුෂ්‍ය නම් වූ ජීවියාට මැවුම් කරවානෝ උත්තරීතර ස්වභාවය උරුම කරගන්න බව. අනෙක් සෑම මැවිල්ලක්ම ඊට දෙවෙනි තත්ත්වයට පත්වීමට අනුගුණ බවක් කියවෙනවා. ඒ වගේම මැවුම් කරවා මනුෂ්‍යයාට එතුමාගේ ස්වභාවය දීලා මැවීමේ කාර්යයන් බාර කළා. මේ තත්ත්වයට අනුකූලව මනුෂ්‍යයා සතු භෞතික බලය සහ ආධ්‍යාත්මික බලය එකට උතුරු වෙලා සදා නොමියෙන ජීවියෙකු මැවීමේ ක්‍රියාවලිය ඉටු කරන්නට මනුෂ්‍යයාට බාර දෙනු ලැබුවා. මැවුම් කරුවා මනුෂ්‍යයාට දීපු මෙන්න මේ භාග්‍යවන්ත තත්ත්වය තමයි ස්වර්ගවාසී කොටසකදී ඊර්ෂ්‍යාවට සහ ක්‍රෝධයට හේතුවක් වෙලා මුල් මැවිල්ල හිටියදී විනාශයකට ලක් වුණේ. මේ සියලුම විස්තරවල අතිශය සාරාංශගත කරුණු විතරයි සුදු බයිබලයේ තියෙන්නේ. මැවුම් කරුවාණන්ගේ මුද්‍රාව භාරව සිටියාවුද නවරත්නයෙන් සරසනු ලැබ සිටියාවුද ලුසිෆර් නම් වූ අග්‍රදූතයා පිළිබඳ විස්තරය ඒසායා දිවසිවරයාගේ පොතේ 14 වන පරිච්ඡේදයේ අපිට පෙන්වා දී කියනවා. 12 වන පදයේ ඉඳලා කියන්නේ දීප්තිමත් පහන් තාරකාවෙනි අරුණෝදය පුත්‍රයාණෙනි ඔබ ස්වර්ගයෙන් වැටී සිටින හැටි. පෙර ඔබ ಜಾති ಜಾතින් පරාජය කළේය. දැන් ඔබ බිමට කෙලා වැටී සිටින හැටි. ඔබ මෙසේ සිතාගත්තේ මම ස්වර්ගයට නැගී මාගේ සිංහාසනයේ අහසේ තාරකාවලට ඉහළින් පිහිටුවා උතුරේ ඇති දෙවිවරුන් රැස්වන කන්දමුදුනේ රජෙකු මෙන් අසුන් ගන්නේ. වලාකුළු පසුකොට ඉහළට නැගී සර්ව පරාක්‍රම යානන්ට සමාන වන්නේ. යන විස්තරය. මේ ස්වභාවයට ලුසිෆර් අගදූතයා පත් වෙන්නේ මනුෂ්‍ය සංහතියට ලැබුණු ආශිර්වාද ගැන ඊර්ෂ්‍යා දීම නිසායි. මනුෂ්‍යත්වයට මේ උත්තරීතර ස්වභාවය ලැබුණොත් සමාට ඇතිවන පහත් බවක් ගැන කල්පනා කරපු ලුසිෆර්ගේ පිරිස මැවුම් කරුවාගේ සැලසුම විනාශ කිරීමේ ක්‍රියාවලියට එකතු වුණා. ඒ වෙලාවේදී මැවුම් කරුවා ලුසිෆර් අගදූතයාට දෙනු ලැබුවා වූ පිළිතුරත් එක්ක සියල්ල විනාශයට ගියේ. එවන් විනාශයකදී කුමක් සිදු විය යුතුදයි පළමු මැවීමේදී මැවුම් කරුවානෝ සැලසුම් කර නොතිබූ නිසායි. එසේ සැලසුම් නොකළේ මැවුම් කරුවානෝ සැක කරමින් ප්‍රතිපාදන යොදා තිබුණා නම් ඒ එතුමාණන්ගේ සුද්ධත්වයට කැලලක් වන නිසාම. එසගේ දිවසිවරයාගේ පොතේ 28 වන පරිච්ඡේදයේ 18 වන පදයේ කියන්නේ නුඹේ අපරාධ රාශියෙන් නුඹේ සුද්ධස්ථාන කෙලෙසුවිය. එහෙයින් මම නුඹ ඇතුළෙන් ගින්නක් නික්ම වී එය නුඹ නාස්ති කළේ. නුඹ සදහටම විනාශ වී ඇත යන විස්තරයයි. මෙන්න මේ විස්තරවලට අනුකූල සිදුවීම් නිසා මුළු පොළොව තලයේම අයිස් සුභයකට යටත් කරවමින් සියලු ජීවි දේ නැතුව ගියා. මෝසෙස් තුමා උත්පත්ති පොතේ තවත් යුගයකට පසුව මැවුම් කරුවා දෙවන මෙවිල්ලක් මෙවුවා කියන විස්තරය කියන්නේ නැතුව දෙයාකාර විස්තරයකින් අපේ ප්‍රඥාවට ඉඩක් සැලසලා තියෙනවා. මෙන්න මේ කාරණාවට පසු මැවුම් කරුවානෝ සියලුම ක්‍රියාවලට නියමිත ප්‍රතිඵල සමග ඒ ශුද්ධ සැලැස්මට විරුද්ධව යන සෑම ජීවියෙකුටම උපරිම ආදරයෙන් කාලය සහ අවස්ථාව දෙමින් තමා යාගගත වී මනුෂ්‍ය සංගතිය ගලවා ගැනීමේ සැලසුමක් සකසනු ලැබුවා. මැවුම් කරුවානෝ දීලා තියෙන නිදහස් කැමැත්ත විදිහට විනාශයටම යොමු වීම තුළ
හැම මිනිසෙක්ම නියමිත වෙන්නේ විනාශයට යෑමටයි. අපි ඕනෙම කෙනෙක් අපේ අතුලාන්ත වීමතුව මෞන් පරවාණන්ගේ අනපනක්නට විරුද්ධව අපි කොයිතරම් දේවල් කරලා තියෙනවද? නමුත් මෞන් පරවා සාමාන්‍ය අපේ ඒ පෞසා වැරදි වලට වන්දි කියලා අපිට ගැලවීමේ මාර්ගයක් සකසලා තියෙන්නේ නවරදවම අපි විනාශයේ ගිනිවිලෙන් බේරා ගැනීම සඳහාමයි. ඉහතින් කියපු දේවමයන්ගේ ක්‍රියාවලියෙන් පස්සේ ලුසිෆර් අග්‍රදූතයා ඇතුළු පිරිස මෞන් පරවාට විරුද්ධ ක්‍රියාවලිය නතර කළේ නැහැ. දෙවෙනි මැවිල්ලේ පළමු මිනිස් පවුල රැවටීමට ලක් කරලා මෞන් පරවාගේ සැලැස්ම විකල් කරපු මේ ස්වර්ගවාසීන් මනුෂ්‍යව පාපයටම හිර කරවමින් යලිත් හැරෙන්නට නොහැකි කරවමින් බොහෝ දේවල් කළා. ඒ විරුද්ධ බලවේග නිසා තමයි මෞන් පරවා දුර්වල මිනිසෙක් වෙමින් වන්දි ගෙවමින් තමා සැලසුම් කරපු සදාතන රාජ්‍යයේ උරුමකම හැම මිනිසෙකුටම ලබා දෙන්න තවමත් කල් බලමින් ඉන්නේ. මනුෂ්‍ය සංහතියට උඩම වෙලා තිබුණු අධිකාරී බලය උදුරගත්ත මේ ස්වර්ග සේනාව දැනගත්තා මෞන් පරවා යාගගත වෙලා නැවිල බේරා ගන්නට කළ සැලසුම තුළ ප්‍රාණඝාතනයේ ඉඩක් සැලසුණා කියලා. තවදුරටත් ඒ දේ සනාථ කරමින් ආබෙල් බැටළු වැඩේරි කුඩීමත් මෞන් පරවාට පූජාවක් ලෙසින් බැටළුවන් ඔප්පු කිරීමෙන් ඇති වූ තත්ත්වයක් තුළ විරෝධතාවයට එක් ස්වර්ග සේනාව ආබෙල් මැරීමට කායින්ට ඉගැන්වුවා. මෞන් පරවාට තිබුණා විරෝධයේ නියමුණු ස්වර්ගවාසීන් විනාශ කර දමන්නට. නමුත් එසේ කිරීම සමාජයේ මැවිල්ලේ ගරුත්වයට හානි කරන නිසාම ඒ තීරණයක් ඇති වූයේ නැහැ. නමුත් මිනිසයන් නිවන් පාපිෂ්ඨ බවට පත් වූ අවස්ථාවලදී මෞන් පරවා ඔවුන් මරණයට හෝ විනාශයට පත් වෙනු බවට සුදු බයිබලයේ තුල සාක්ෂි තියෙනවා. ඒ තීන්දුව ක්‍රියාත්මක වුණේ මිනිසයාගේ తాවකාලික ශරීරයක් පමණක් වූ භෞතික ශරීරය පිළිබඳව විතරයි. මනුෂ්‍යයා සතු ආධ්‍යාත්මික ශරීරය විනාශයට පත් නොවී පැවතීම නිසා යලිත් ඒට භෞතික ශරීරයක් දීමට හැකියාවක් මෞන් පරවාට තියෙනවා. නමුත් ස්වර්ගවාසීන්ට තිබුණේ ආධ්‍යාත්මික ශරීරයක් පමණයි. ඒ ශරීරය මෞන් පරවා නිර්මාණය කරලා තියෙන අමරණීය සහ සදාතනික ආකාරයෙන්. ඇතැම් ස්වර්ගවාසීන් මහ විනිශ්චය ලැබෙන තුරා සිරගත කරන ලැබෙති බවට සාක්ෂි සුදු බයිබලයේ තිබුණා. ස්වර්ගවාසීන් විනාශ කර දැමීමේ තත්ත්වයක් සඳහන් වෙන්නේ නැහැ. ලුසිෆර් අග්‍රදූතයා සිරගත කිරීමට මෞන් පරවා තීන්දුව නොකළේ. ඔහුව එතුමාණන්ගේ මුද්‍රාව ලෙසින් තෝරාගෙන තිබීම ගැන වූ සමාගයේ තීරණවලට ගරු කිරීම සඳහා විතරයි. සුදු බයිබලයේ පූර්ණ අවසානය ගැන කියවෙන විස්තර අනුව ලුසිෆර් නම් අග්‍රදූතයාටත් ඔහුගේ අනුගාමික පිරිසටත් ඔවුන්ට රැවටි මෞන් පරවාණන්ගේ සැලසුම විවෘත කරන සියලු මනුෂ්‍යයන්ට ඔවුන් සමගම දිවිවිල නම් වූ රාජධානියට යන්නට වීම අනිවාර්යයි. මෞන් පරවාගේ යහපත් වූ සැලසුම් සියල්ල විනාශ කරපු ලෝකයේ ගිනිවිලක් බවට පත් කරපු ලුසිෆර් ඇතුළු ස්වර්ගවාසී පිරිසටත් ඒවාට රැවටි ඒ විනාශයන් දිගින් දිගට පවත්වාගෙන යමින් පසුතැවීමෙන් හැරෙන්නට කටයුතු නොකරපු මනුෂ්‍යයන්ට තම තමාගේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා උගන්වන ගුරුවරුන්ට රැවටෙන්න එපා. අපි ඕනෑම කෙනෙක් කරපු සහ කරන හැම දෙයකට උරුම ප්‍රතිඵලයක් තියෙනවා. මෞන් පරවාගේ වචනේ විසින් සුදු බයිබලයේ සඳහන් විස්තර අනුව ලුසිෆර් ඇතුළු ස්වර්ග සේනාව ඔවුන්ට රැවටි විනාශයන් සිදු කරපු සියල්ලන්ට සාධාරණත්වය මොකක්ද කියලා කල්පනා කළොත් අපිට ලැබෙන උත්තරය මොකක්ද? සමහර ජන කණ්ඩායම් වලට විරුද්ධව යුද්ධ කරලා ඒ ජන කොට්ටාස සහමුලින්ම වනසා ඔවුන් පරිහරණය කළ සියල්ල විනාශ කරන්නට මෞන් පරවා උපදෙස් දුන් ආකාරයත් විවේචනයට ලක් කරලා එතුමා ලී පිපාසකෙක් බවට චෝදනා කරන මාසා තිබෙනවා. වර්තමානයේ පවතින කොරෝනා වෛරසයේ බලපෑමෙන් මියගිය කෙනෙකුගේ ශරීරයක් දැනට ඥාතීන්ගේ චාරිත්‍රය ඉටු කරමින් බොනිදාන කරන්නට අවසර දෙන්නේ නැත්තේ ඒ සම්පූර්ණ සමාජයේ විනාශයකට බලපාන නිසායි. ඒ වගේ ආදි කාලයේ ඇතිවුණු රෝගී ව්‍යසනයන්ගෙන් ජීවි සමාජය බේරා ගැනීමට අදාළ ඉතිහාසයේ පසුබිම තෝරා ගැනීමෙන් තොරව මෞන් පරවා ගැරහීම කියන්නේ උගත්කම නෙවෙයි. ඇතැම් සමාජ සංස්ථාවල පුද්ගලයන් විනාශකාරී ස්වර්ගවාසීන්ගේ රැවටීමට හසු වෙලා යම් යම් තිරිසනුන් සමග සංවාදයේ යෙදලා ජවය සහ ශක්තිය ලබා ගැනීමට කටයුතු කිරීමෙන් සුව කළ නොහැකි ලෙස රෝගී වූ සමාජ පිරිස පිළිබඳව ඉතිහාසයේ විස්තර පවතිනවා. එවන් තත්ත්වයකට පත්වීමෙන් රෝගී වූ ඒ සමාජ රෝග වලින් මුදාගත නොහැකි නම්
විද්‍යාව දියුණුව කියලා කියන මෙවන් කාලයකදී පවා තියෙන පිළිතුරු මොනවාද? අපි මැවුම් කරවා ගැනීමට ලක් කරනවට වඩා ඒ ඉතිහාසයේ පිළිබඳව විමසා බලා විවේචනයේ එල්ල කිරීම තමයි සිදු විය යුත්තේ. මෙන්න මේ නිසා තමයි මැවුම් කරවා නික්මයාම පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 19 වන පදයෙන් මොදියෙකු සමග සංවාදයේ දෙන්න මරණයට පත් කළ යුතුයම කියලා නියෝගයක් දීලා තියෙනවා. මේ නියෝගය දෙන්නේ පුරුෂයෙකුට ස්ත්‍රියකට, ස්ත්‍රියකට පුරුෂයෙකුට ලැබෙන පරිදි මැවිල්ල සම්පූර්ණ කරලා තියෙන මැවුම් කරවා බව අපි අමතක නොකළ යුතුයි. ඥාන මිශ්‍ර වීමකින් ඇතිවන රෝග අද පවතින ඕනෑම වෛරසයකට වඩා මුළුමහත් සමාජයක් වනසාලන වේතනයක් බව කාටත් රහසක් නොවේ. මනුෂ්‍යත්වයේ උත්තරී බව නිස්මානය කරපු මැවුම් කරවානන්ගේ තීන්දුව ගැරහීමට ලක් කරමින් අග්‍රදූතයෙකු සමග ස්වර්ගවාසීන් තුලින් එකක කොටසක් ඇති කරගත්තා වූ ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය නිසා මැවිල්ලට සිදු වූ විනාශය අවතක්සේරු කරන්නට පුළුවන් වෙන්නේ කාටද? කවුරුන් හෝ එමත අවතක්සේරුව කරනවා නම් දැනුවත් හෝ නොදැනුවත් සමුන්ගේ මනුෂ්‍යත්වයටම විරුද්ධව විනාශයක් ගෙනාවු පිරිසකගේ අවශ්‍යතාවය ඉටු කරන අමනෝඥ ක්‍රියාවක් මිසක් වෙන මොකක්ද? මැවුම් කරවාගේ ආදරේ මැවිල්ල විනාශයෙන් බේරා ගන්න සියලුම සැලසුම් සංවිධානය කරලා මනුෂ්‍යයන්ගේ වරද සහ පාපයේ වන්දිය තම ජීවිතය ආගින්ම ගෙවපු තත්ත්වය තේරුම් ගන්න අවුරුදු 2000ක කාලේ හොඳටම ප්‍රමාණවත්. මැවුම් කරුවාගේ තම ජීවිතයගේ සැලසුම කවටකමට භාජනය කරන්නට ස්වර්ගවාසී පිරිස මනුෂ්‍යයන්ව රවටා බිලි පූජා පවත්වන්නට කරපු සැලසුම් කොපමණක්ද? එතකොට ඒ බිලි පූජා මගින් මැවුම් කරුවන්ට විරුද්ධව කරපු කටයුතු වල වරද නිරාකරණය කරන්න කොයි ආකාරයකට පුළුවන් වෙයි? සමහරු කියනවා ගිනිවිලක් නැහැ කියලා. එතකොට විනාශකාරී ක්‍රියා කළ අයට ඇති ප්‍රතිඵලය නොසලකා හරියක්. ඒ විනාශයට පාත්‍ර වූ අයට තියෙන ප්‍රතිඵලය මොකක්ද? ඔවුන්ගේ නැති වෙලා ගිය උරුමයට ලැබෙන විපාකය කොහෙද තියෙන්නේ? හැම කෙනෙකුටම වසර 2000ක් ගණනක් පුරා තම තමාගේ පාපයන් ගැන පසුතැවිලි වෙලා මැවුම් කරුවාගේ යාගයේ ඵලයෙන් සදාතනික ජීවිතයේ උරුමය ලබන්න දී තිබෙන අවස්ථා මගහැර ගියොත් ඒ ඇයට ප්‍රතිඵලයක් ඇත්තේම නැතිද? මැවුම් කරුවා තමාගේ අනපන සහ තීන්දුව తీරන මිනිසාට තම සුද්ධාත්ම අනුභවයෙන් ලබා දීලා තියෙද්දි ඒවා ඉවත දමලා තම විනාශයෙන්ම පතුරවන අයට යහපත් ප්‍රතිඵල ලැබෙනවා නම් සාධාරණත්වය කොහේද? පළමු මැවිල්ල විනාශ කරලා දාපු ස්වර්ගවාසී ඉඩ සැලසලා මහා අයිස් යුගයකින් පසුව දෙවෙනි වර කරලද මැවිල්ල විනාශ කර දැමීම තුළ මැවුම් කරුවාට සිදු වුණා මහා ජලගැල්මක් මගින් ඒ පාපිෂ්ඨ ලෝකය විනාශ කර දමන්නට. නොවාගේ පොළේ ක්‍රියාකාරීත්වයෙන් නැවත උත්පාදනය වූ ලෝකය තවමත් ඒ ස්වර්ගවාසීන්ගේ රැවටිල්ලට භාජනය වූ මනුෂ්‍යයන් අතින් විනාශයට පත් වෙමින් යනවා. එළිදරව් පොතේ පැහැදිලිව අනාගතය ගැන කියලා තියෙද්දි ඒ ගැන ගණිතයක් නැතුව විනාශයෙන්ම පතුරවනවා නම් ඒවට නියමිත ප්‍රතිඵල නැහැ කියලා ඔබ කියනවාද? මනුෂ්‍යයන් වන අපිට ප්‍රඥාව කුරුම වෙලා තියෙනවා. එමගින් අපි වරද සහ වැරදි කරුවා නිවැරදිව හඳුනාගත යුතු තියෙනවා. මේ ලෝකේ යම් කිසි රටක නීති විරෝධී දේ කරලා කෙනෙක් හෝ පිරිසක් සමග සම්මතතාවෙන් ක්‍රියා කළොත් වරදට හවුල් වන දේ කරලා තිබුණොත් ඒ ව්‍යවස්ථාවලට අනුකූල දඬුවම් වලට යටත් විය යුතුමයි. ඒ ප්‍රතිඵල වළක්වන්න බැරි බව හොඳට දැනගෙන අපි කොහොමද තීරණය කරන්නේ මේ ජීවිත වේදිකාවේ අපේ ක්‍රියාවලට ප්‍රතිඵල නැහැ කියලා? පාපයට හිමි දණ්ඩනය සහ ගිනිවිල මැවුම් කරුවා නිර්මාණය කළේ දෙවෙනි මැවිල්ල යටතේ. ඒ වගේම දෙවෙනි මැවිල්ලේ විනාශකාරකයන් මුදවර ගැනීමෙන් පසු නැවතත් ඒ පළමු මැවිල්ලේ ස්වභාවයට ලෝකේ පත්වන්නට නියමිතව තියෙනවා. ඒ කාලය තමයි ක්‍රිස්තුස් වහන්සේගේ අවුරුදු 17 පාලන කාලය නමින් එළිදරව් පොතේ හඳුන්වලා තියෙනවා. ඊට පසුව යලිත් වර ලුසිෆර් අග්‍රදූතයාට අවසර ලැබෙනවා සමාජ පක්ෂපාත ඇරස් කරගෙන අවසාන සටන කරන්න. ඒ සටනින් පස්සේ පිරිස විනාශයට උරුම ගිනිවිලට යන්නටත් ගැලවෙන මිනිස්සු සදාතන රාජ්‍යයේ උත්සාහයේ ජීවිතයටත් උරුමය ලබද්දී මැවුම් කරුවා කිසිදු ආකාරයකින් වරදක් නොකළ බවත් වැරදි කරුවන් ගිනිවිලේ උරුමය ලබා ඇති බවත් හැම දිනකටම පැහැදිලි වන්නට ඉඩ සැලසෙනවා. ඒ නිසා අපි දැන්ම
අපේ නිදහස් කැමැත්තේ බල මහිමෙන් ප්‍රඥාවේ උපකාරයෙන් පවතින සත්‍ය දැන කියා ගන්නට උත්සාහ දරමු යන්න මගේ ප්‍රාර්ථනාවයි.